समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒසෝ මේ පුරිසෝ දේව කතපුබ්බෝපකාරකෝ ආතානමේ කිකං මන්සෝ දුක්ඛිතං මරණේ තිතං තී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි අද දවසේ අපි හැමදෙනාම ජාතීය නාලිකාව net fm ගුවන් විදුලි වටායකාසෝනේ තුල්ලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර කැකනදුර සිව්ලබෙල් වත්තේ සංජීවන විසේ පදිංචි මලිතා ගමගේ මෙනවිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාවේ පින බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා ආරාධනා කරනවා. පින්තුනි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ විශේෂ කළ උපකාරයන් සිහිපත් කරපු තැනැත්තියක් විසින් මහරජුරු කෙනෙක්ට කියන්නේ දිච්ච කතා පුවතක්. මේ සටහන අපේ ජීවිතයට බොහොම වැදගත්. සමහර වෙලාවට අපි දන්නේ මෙයා කල්යාණ මිත්‍රයෙක්ද මෙයා අකෘතඥ පුජ්‍යලයේද කියලා ඒ ඇත්තොන්ගේ හැඳිනීමෙන් අපට දැක ගන්න බෑ. ඒ ධර්මයේ සටහන් වෙලා තියෙනවා මේ වෙලක වේවා ජලාශයක වේවා වතුර කටමට්ටමට පිරීලා බැලූ බැල්මට ඒ ජල රේඛාවක් වගේ ජලයේ පිරලා තිබුණාට ටිකක් ගවේෂණය කළොත් තමයි ඒකේ පතුලේ තියෙන ගැඹුර, ඒ වගේ පතුලේ තිබ්බ මඩ ටික, පතුලේ තිබෙන ගල්වල හැඩතල මේ සමස්තය අර ජලයෙන් වැහිලා තිබුණාට පරීක්ෂා කරොත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ අපිට අපේ ජීවිත කාලය පුරාවට කොච්චර උත්සාහවන්ත වුණත් කොච්චර උනන්දුවෙන් බැලුවත් කෙනෙක්ව කියව ගන්න, කෙනෙක්ව අඳුර ගන්න, කෙනෙක්ව පරීක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ රවටන පිරිස, අකෘතඥ පිරිස, ඒ වගේම අධර්මවාදී පිරිස, කෙලෙහිගුණ නොදක්වන පිරිස ඇතිතරම් මේ ලෝකේ සැරිසරපුවාවි, ඇතිතරම් වාසය කරපුවාවි. ඒ නිසාම අපේ ජීවිත නැසුණට, අපේ ජීවිත විනාශත්වයට පත් වුණාට මේක මේ භවයෙන් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ ජීවිතයෙන් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නය, මේ ගැටලුව නිවන් දකින જાති දක්වාම පවතිනවා. සමහර වෙලාවට දැන් මේ ඉන්න දුවා දරුවෝ බොහොම නොකමැත්තෙන් ඉන්නේ. ඒකට හේතුව තමන්ගේ ජීවිතයේ වර්ෂයක් අයින් වුණා. අධ්‍යාපන කටයුතු මේ භයානක ලෙඩක් නිසා, භයානක රෝගයක් නිසා වැත්තන් විභාග කටයුතු ප්‍රමාද වුණා. ඉතින් විශ්වවිද්‍යාල සියල්ල අකර්මණ්‍ය වෙලා, වැඩ කටයුතු අඩාල වෙලා මේ අසනීපෙන් ඉස්සෙල්ලා පණ බේර ගන්න ඕන. ජීවිතයේ අවස්ථා එන පිළිවෙල අනුව ඉතින් මුලින්ම ලස්සන ජීවිතයක්, ඒ ලස්සන ජීවිතයේ ලස්සනට අවශ්‍ය හැමදේම කරනවා. ඊට පස්සේ යම් අවස්ථාවක් වුණොත් ලස්සන තෝරගන්නේ නැහැ, ජීවිතේ තෝරගන්නවා. ඒ ජීවිතයේ ජීවත් කරන රස්සාවක් අපි කරන්න බලාපොරොත්තු වෙන ලස්සන රස්සාවක් නෙවෙයි. ඉතින් අතර තවත් ප්‍රශ්න આવුත් ඉස්සර වෙලා
පණ රැක ගන්න ඕන රස්සාව නෙවෙයි. ඉතින් මේ විදියට ඛණ්ඩනයේ වෙවි අවශ්‍ය වුණොත් අතපය දැන් ඔයත් කට මූණ නහය බැඳගෙන ඉන්න වෙලාවත් ජීවිතේ රැක ගන්න අවශ්‍ය නිසා කවදාක්වත් ඉතින් මේ මුඛවාඩම් දාගෙන එහෙම නැත්නම් නහය කට වහගෙන මෙහෙම ඉන්න වෙයි කියලා ජීවිතේට හිතුවේ නෑ. දැන් ජීවිතේ රැක ගන්න ඕන නිසා අකමැති වුණත් කැමැති වුණත් දැන් ඔයත් දන්නවා ඇති සමහර වෙලාවට දැන් ඔය රීදුරාලා හැම සමහර වෙලාවට අතීතයේ ප්‍රශ්න විසඳපු පිළිවෙල ඉතින් රීදුරෙක් සම්මුඛුනොත් නුඹ බීලාද කියලා ඔබ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලාද කියලා බලන්න මූණට පිමින්න කියනවා. දැන් ජීවිතේට ඉතින් එහෙම මුකුත් නැහැ. දැන් දැනනම ඇති සමහර වෙලාවට මේ දත් එහෙම මදින්න නැති ඔය අනිත් අයට කරදරකාරී විදිහට හැසිරිච්ච පිරිස් එහෙම නැත්නම් මේ ඇඟේ සුද්ධ පවිත්‍රතාවය ගැන හිතපු නැති කට්ටිය ඔය මුඛ පළඳනාව නැත්නම් මේ මුහුණු ආවරණ පැළඳගෙන යද්දි තමාගේ ශරීරයේ කොච්චර සැරක් තියෙනවද තමාගේ ශරීරයේ කොච්චර දුර්ගන්ධයක් තියෙනවද කියලා තමන්ට සමහර වෙලාවට උදේ පාන්දර හිස් කඳ ඉතින් මොකුත් තේ ටිකක්වත් නොබී හදිස්සියේ ගමන් බිමන් යන්න වෙනවා. එතකොට මුව ආවරණයක් පැළඳගෙන යන ගමනේ අතීතයේ සමහර වෙලාවට බස් රථයක අපි කොච්චර කරදරකාරී විදියට අඩුමතරම උණු වතුර ටිකක්වත් පානය නොකර ගියපු ගමනේ කොච්චර කරදරකාරී විදියට ගියාද කියලා. හැබැයි මේවා අය මේ අසනීප හොඳ වීමත් සමග අමතක වෙනවා. කෙසේ නමුත් පිංගුතුනි ඒ ජීවිතේ අපි අපේ කාලේ ගියා අපේ කාලේ ආය නැවත ගන්න බෑ. අවුරුද්දකින් අපි ඇදිලා ගියා මෙහෙම වුණා මේ ආර්ථිකයේ වැටුණා මෙහෙමයි කියලා ගණන් හැදුවාට මේ ලෝකේ චක්‍රයක් වගේ අපි නැවත ඉපදෙනවා. නැවත කිරිබනවා. නැවත පාසල් යනවා. මේක අවස්ථාවක් චුට්ටක් එහෙට මෙහෙට වුණාම ඔච්චර දැනෙනවා නම් මේ භවයේ පුරාවට ওই ප්‍රශ්න ටික කැරකි එනවා. ඒ එන ගමනට අපි හොඳ උත්තර ටිකක් හදා ගන්න ඕන. නමුත් අපිට උත්තර හැදෙන්නේ නැහනේ. අපිට උත්තර පෙනෙන්නේ නැහනේ. ඉතින් සමහර කාරණා වාසියට හරව ගත්තා. අපේ පන්සල් යන්න බෑ. මේ කොරෝනා බෝ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම හිතා හැමතිස්සෙම අපේ වාසියට අපි හදාගත්තට ඉතින් පොයක් දවසේම පන්සල් යන්න අවශ්‍ය නැහැ. ඒ පොය කියන්නේ විශේෂ දවසක්. හැම ගමකම පන්සලක් තියෙනවා නම් මහා වේශනයකුත් තියෙනවා නම් ඒ ගමේ පිරිස එක්කහසු වෙන්න කියන්නේ දුරකථන හරහා කතා කරගන්න පුළුවන්. අපි පොය කියන එක අමතක කරමු. අපේ ගමේ මේ සතර පේරුවේ දායක පිරිස බෙදෙමු. බෙදිලා ඒ ගමේ මේ 5 දෙනෙක් අපි දවසකට මල් පූජාවට යමු. එහෙම නැත්නම් 10 දෙනෙක් අපි මල් පූජාවට යමු. මෙහෙම අපි දිනපතා අපේ පින් ජීවිතේ දියුණු කරගමු. මෙහෙම හදාගන්න බැරි කමක් නැහැ. ඔයත් ඔය නිවසේ මුවාවරණ පැළඳගෙන ඉන්නේ නැහැ. එතකොට නිවසේ අහල පහල ගෙවල් කීපයක් එක්කහසු වෙලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමත් එක්ක ගලපගෙන තමන්ගේ ජීවිතේ පින් කරගන්න බැරි කමක් නැහැ. නමුත් අර අහවල් දවසේම අපි ඔක්කොම කරගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ඔය මහා රහතන් වහන්සේලා ජන ශූන්‍ය වෙච්ච නිදහස් කාල පරිච්ඡේද අරගෙන ඒ නිදහසේ සදහැති සිත හෙලිපෙහෙලි කරා මහා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ. ඒ නිසා පින්තුනි මේ කාලය කියන එක කොහොමත් යනවා. ඒ කාලේ බුද්ධාන්තර වලින් යන්න පුළුවන්. වර්ෂ කෝටි ප්‍රකෝටි වලින් යන්න පුළුවන්. කල්ප වලින් යන්න පුළුවන්. කල්ප අසංඛ්‍ය අප්‍රමේය ගණන් වලින් යන්න පුළුවන්. ඒ කාලේ මහා බෝසතාණන් වහන්සේ පමණත් සාරා සංඛ්‍යේ කල්ප ලක්ෂයක් කාලයේ ගෙවලයි සසරෙන් සමුගත්තේ. ඒ නිසා අපි අනවශ්‍ය ಜಾති හිතා පිච්චි පසු තැවි මගේ මේ ඉලක්කේ තිබ්බා කියලා පසුතැවෙනවට වඩා ඒ හැම ඉලක්කයකටම වඩා අවශ්‍යයි පින් ඉලක්කය. මේ පුණ්‍ය ඉලක්කය සාක්ෂාත් කරගන්න හොඳම අවස්ථාවේදී අපිට දැනුවත් වීම සිද්ධ වුණා. ඉතින් මේ වේසනය අතීතයේ විශාලාමා නගරයේ සිද්ධ වුණා. ඒ වගේම ලංකාවේ විටින් විට පත් වුණා 100,000 ගණන් මිනී කඳු ගැහුණා. ඉතින් ඒක ලෝකේ ස්වභාවය, ලෝකේ හැටි.
ඒවත් එක්ක අපි ජය ගන්න උත්සාහවන්ත වෙන්න ඕන, සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්න ඕන. නමුත් මේ ප්‍රශ්නෙට මොන තරම් දෙවුණුනත් ස්ථිර විසඳුමක් නැහැ. ස්ථිර විසඳුම තමයි සත්පුරුෂ හිතක් හදාගෙන, සත්පුරුෂ సంతානයක් හදාගෙන ඒ సంతානේ අපි සුගති පරායන වෙන එක. දැන් අර අඬන් ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් යනවා වගේ ආත්මාර්ථකාමී ගති පුරුදු කරපු ඇත්තොන්ට මේ අසනීපය තවත් හුදකලා කරන්න, තවත් ආත්මාර්ථකාමීත්වයේ උපරිමය ස්පර්ශ කරගන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඉතින් මාතෘකා කරන්න දුනේ මේ ලෝකයේ කෙරෙහි විමර්ශනව වාසය කරපු සත්පුරුෂයෙකුගේ ක්‍රියාවක් නිසා ඒ තැනැත්තගේ ජීවිතයේ රැකිච්ච විදිහක් ගැනයි මේ කතා ප්‍රවෘත්තියේ හෙළිපෙහෙළි වෙන්නේ. ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙද්දි පිරිනුවම් පාලා. ඉතින් එක්තරා තැනැත්තෙක් මේ දේශ දේශාන්තර චාරිකාවක නැව් නැගලා යන ගමනේ විශාල පිරිසක් ඒ නැවට එක්කාසු වුණා. ඔය අතරේ අවශ්‍යතාවයකට නගරයකට පැමිණිලා තමාගේ නගරයට යද්දී දරුවෙකු ලැබෙන්නේ අම්මා කෙනෙකුත් මේ නැවට එක්කාසු වුණා. අද වගේමයි මේ මිනිස් සමාගමේ සිටිවිලි ඒකාකාරීත්වය යනවා. එතන මහා සත්පුරුෂයෙක්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා ඒ පිරිස අතර විශේෂ જાති සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම නැව් නැගලා යන ගමනේ අර රළත් එක්ක ගැබහෙලවිලා මේ අම්මාට දරුවෙකු ලැබෙන්න සූදානම් වුණා. එහෙම නැත්නම් ඒ දරුවාව බිහි කරන අවස්ථාවට අවශ්‍ය වේදනා කැක්කුම් සියල්ල නිර්මාණය වුණා. මහා වේදනාවක් ත්‍රිපිටකගත කාරණාවල සටහන් වෙලා තියෙන මරණයට මෙපිටින් තියෙන ඉහළම වේදනාව තමයි මේ දරුවෙකු කුසින් බිහි කිරීම. ඉතින් ඒක මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ පවා තහවුරු කරලා තියෙන ස්වාමීනි, මේ කාන්තාවන් විඳින වේදනාවන් අතරේ පිරිමින්ට නැති විශේෂ අතරේක දුක්ඛ සමුදායක් තමයි මේ දරුවෙකු වැදීමේ දුක. ඒ දුක මරණය ළඟම ස්පර්ශ කරනවා. චුට්ටක් එහාට මෙහාට වුණොතින් මරණයමයි සාස්සත් වෙන්නේ. ඒවා රහතන් වහන්සේලා පවා තේරුම් ගත්තා. අංගුලිමාල මහා රහතන් වහන්සේ භාගතුන් වහන්සේට දැනුම් දුන්නේ, ස්වාමීනි, මේ ප්‍රජාපතිනියෝ ඒ ප්‍රජාව පුත්‍ර ප්‍රජාව දරු ප්‍රජාව බිහි කරන්න මේ තරම් වේදනා වින්දෝතින් ඒක මේ ලෝකයට මහා හිරිහැරයක්. ඊට වැඩිය හොඳ ක්‍රමයක්, ඊට වැඩිය පහසු ක්‍රමයක්, ඊට වැඩිය කැක්කුම අඩු ක්‍රමයක් ස්වාමිනී නැද්ද මේ තැනැත්තියන්ට කියලා අර ඇති තරම් මිනිස්සු ඝාතනය කර කර හිටපු මේ මහා රහතන් වහන්සේ දවසක අර ඇඟිලි කපාද්දි මිනිස්සු අඬ අඬා දූපු කාරණාව නෙවෙයි. එතකොට ඇතු පිට යන මිනිස්සු ඇතා පස්සේ පන්නලා දෙකට පළලා ඇඟිල්ල කරේ එල්ලගෙන දීපු මේ අංගුලිමාල කියන මේ තැනැත්තා අරිහත්වයේ සාක්ෂාත් කරගෙන දරුවෙකු වදන අම්මා කෙනෙක් විඳින වේදනාව දැකලා දැනුම් දෙන්න දුනා, ස්වාමීනි මේකට මොකක් හරි ක්‍රමයක් නැන්ද කියලා. ඊට පස්සේ තථාගතයන්න් වහන්සේ දේශනා කරන්න දුනේ, භික්ෂුව එහෙනම් ඔබ සත්‍යක්‍රියා කරන්න. ඒ අංගුලිමාල පිරිතම නිර්මාණය වෙන එතනින් පස්සේ. ඉතින් මේ තැනැත්තා ඒ නැවේ වාසය කරනවා. අර තැනැත්තිය බැගෑපත්ව දරුවා වදාගන්න වෙහෙසන වෙහෙසිල්ලේ දහඩිය වැක්කෙරිලා විජලනයට නැත්තම් මේ ජල හිගකමකට පත් වෙලා වතුර ඉල්ලනවා. අර පිරිස නෙවෙයි වගේ වගා. එයත් බලන්නවත් නේ ඔයා වැඩි වැඩ ඔයා අපට බෑ. ඉතින් මේ විදියට නැව් වැසි මිනිස්සු ඔවුනොවුන්ගේ කතාවේ වෙනසක් නැතුව කතා කර කර ඉන්නවා. අර තැනැත්තිය උපකාර ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ මේ සංචාරක තැනැත්තා අර ස්ත්‍රියාවට වතුර ටිකක් ගිහින් දුන්නා. මූණට වතුර ටිකක් ඉස්සා. ඒ පිපාසය සංසිඳුණා. ඉතින් මහා ආස්වාසීමක් සිද්ධ වුණා. උදරේ පිරුණා. ඊට පස්සේ දරුවාව කර්මජ වාතය මගින් තෙරපලා
බිහි කරන්න අවශ්‍ය මග දෙපස හැදුනා. මවත් දරුවත් නිරෝගී භාවයට පත් වුණා. බලන්න සමහර වෙලාවට අපේ නොසැලකිල්ල නිසා කී දෙනෙක් මිය පරලෝ යනවාද? දැන් අපි හරිම කුරිස්ටයි. හැප්පිච්ච ගමන් බලන්නේ කොහොමද හොඳම දසුනක් අරගෙන මුහුණු පොතට මේ ප්‍රශ්නය දෙන්නේ. කෙනෙක් බැගෑපත් වෙලා අසරණකමකින් යමක් ඉල්ලද්දී පිළිසරණක් ඉල්ලද්දී පිළිසරණ ඉල්ලන වෙලාව කොහොමද රූගත කරගෙන අපි හොඳම ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා මේ මිනිස්සුන්ගේ ආස්වාද රතිය වැඩි දියුණු කරලා මගේ views නැත්තම් මගේ බලන මේ ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා කොහෙදෝ තියෙන අසත්පුරුෂ අසත් ධර්ම සිතුවිලි සමුදායක් අපේ හිතවලට පැනලා මේවා පිංගුතුනි තියෙනවා. ඒ තියෙන ඒවා පෝෂණය කරගන්න අවශ්‍ය නැහැ. ඒවා දියුණු තියුණු කරගන්න අවශ්‍ය නැහැ. මේකයි ධර්මය අවශ්‍ය. මේ ධර්මයේ නිතර අහන්න අවශ්‍ය. ඉතින් මේ දහම් පාසල් යන්න අවශ්‍ය. ඔයත් ගවේෂණය කරන්න හැම තැනකදීම යම්ම කෙනෙක් සමාජයට අහිත පිණිස අවඩ පිණිස කටයුතු සම්පාදනය කරනවා නම් ඒ හැමදෙනාම බොහෝ දුරට දහම් පාසල් ගිහිල්ලා නැහැ. මේක තමයි ඇත්ත. ඒ දහම් පාසල් ගිහිල්ලා දහම් පාසලේ විභාග ලියන්න ඕනේ නැහැ. උගන්වන්න අවශ්‍ය නැහැ. ඒ දහම් පාසලේ ඉන්න කාල පරිච්ඡේදයේ තුල ඒ දරුවට විශේෂ ආගමික හුරුවක් ඇති වෙනවා. ඒ බුදුන් වඳින්දී ඒ වගේම වන්දනමාන කරන පිළිවෙල ගැන ඒ ප්‍රායෝගිකව දැන් සමහර වෙලාවට දැන් දහම් පාසල් තියෙනවා. පාසල් වල පාසල් ගොඩනැගිලි වල තමයි දහම් පාසල තියෙන්නේ. ඉතින් එතන කෝ බෝධියේ සිසිලස, එතන කෝ චෛත්‍යයේ හෙවන, එතන කෝ බුද්ධ මන්දිරයේ සුවඳ. මෙන්න මේවත් එක්ක තමයි මේ පුංචි ළමයිට ඉරහඳ අවශ්‍ය නැහැ. ඉතින් ඒක තැනකදී ඒ පෙර පාසල තිබ්බේ පල්ලියක. ඉතින් ඒ ඇත්තෝ ඒ පල්ලියේ පියතුමාට බොහොම ලෙන්ගතුයි. ඒ මහා ජාතිකරේ නෑ මේ ශාසනයේ තිබ්බ ජාති. ඒ ලෙන්ගතුකම තමයි අර පියතුමා එන චූටි දරුවන්ට පොඩි ටොපියක් දෙනවා. සමහර වෙලාවට ඒක 750යි. නමුත් ඒකේ ලෙන්ගතුකම ජීවිත කාලය පුරාවට චූටි හිතේ ඇඳිච්ච සිද්ධි. දැන් මේවා මේ පල්ලියේ විතරක් නෙවෙයි. අපේ නායක හාමුදුරුවෝ වැලිමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ අංශකඩේ නිතරම ඉතින් අපි දැකලා තියෙනවා. කොහේ ගියත් ඉතින් ටොපි අහුරක් තියෙන පුංචි බබෙක් දැක්ක ගමන් ඉතින් මහා බෝසත් උත්තමයේ ස්වාමීන් වහන්සේ දැන් ගිලන්ව වැඩ ඉන්නේ. ඉතින් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් වර්ෂයකට මාසයකට සැරයක් අනිවාර්යෙන්ම නිරෝගී නැති කාලේ ඒ ස්වාමීන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනමාන කරලා පුදුම බෝසත් ජීවිතයක් ගෙවාගෙන එන ගමනක්. ඉතින් අපිත් දැකලා තියෙනවා එහෙම පොඩි ලොසින්ජරයක් ටොපියක් ලබලා දෙනවා. ඒ ලැබීම ඒ දරුවගේ මුළු ජීවිතේම වෙනස් කරන්න සමර්ථයි. ඒ භික්ෂු ජීවිතය අඳුරනවා. ඒ භික්ෂු ජීවිතේ කොහොමද ගෙවිලා යන්නේ කියලා අර පුංචි හිතට කාවැදීමක් වුණා. මේක දෙන්න තමයි මේ දහම් පාසල හැදුවේ. එහෙම නැතුව ඒකෙත් විභාගයක් ලියලා විශ්වවිද්‍යාලයට යද්දී ලකුණු කීපයක්ම දිනනවා නම් මේකෙන් ඒක පුරවගෙන කැම්පස් ගිහිල්ලා මම මෙහෙම දිනු වෙන්නම් කියන මේ නිර්ණායකත් එක්ක අපි කොහෙටද විසිරලා තියෙන්නේ? අපි ගාත පාඩම් කරේ අර්ථ සලකලා නෙවෙයි විභාගයේ සලකලා. විභාගයේ ලකුණු ගන්න. ඒ විභාගයේ යොරීම සමග ඔයත් ඔය පාඩම් දීලා ඉවරයි. පාඩම් තියාගෙන නැහැ. ඉතින් මෙහෙම ක්‍රමයක් එක්ක ගුණදහම් අල්ලන ගතියක්, ගුණදහම් වල පිහිටන ගතියක් අපි ළඟ නැහැ. මේවා හදාගන්න බැරි જાති නෙවෙයි පිංගුතුනි. මේවා සුද්ධ කරගන්න බැරි જાතිත් නෙවෙයි. අපි මේ ලෝකේ යන රටාවට යන එකයි ප්‍රශ්නේ. ඒ නිසාමයි ලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන්නේ අනුසෝතන පටිසෝතයි අපි උඩුගම් බලා පිණිය යුතු පිරිසක්. ඒ උඩුගම් බලා පිහිනන එක ලෙහෙසි නෑ. හැමෝම යන පැත්තට යන එක ලේසි. විශේෂයෙන් බලාවි. ඉතින් මෙන්න මේකත් එක්ක අර මිනිස්සයා ඒ ස්ත්‍රියව සුවපත් කරා. සුවපත් කරලා තමන්ගේ ජීවිතයේ තමන් ගලාගෙන යන විදිහේ වැඩ කටයුතු සම්පාදනය කරා. දවසක ඒ ස්ත්‍රියව ඉන්න නගරයට මේ මිනිස්සයා ගමන් කරන්න දෙන සංචාරයේ පිණිස නමුත් රාත්‍රිය ඒ නගරයේ දොරටු වැහුවා. ඒ වැසීම සමග
රාත්‍රියේ හොරමුලක් සූදානම් වුණා. ඒ හොරමුල සූදානම් වුණේ රාජ්‍ය ධනෙ පැහැරගන්න. රාජ්‍ය ධනෙ පැහැරගන්නවා. රාජපුරුෂෝ උත්සාහවන්තයි මේ හොර සමාගම ලුහුබඳිනවා. ඉතින් ධනයට වැඩිය ජීවිතේ වටිනවනේ. ධනෙ පරිහරණය කරන්න ජීවිතයේ තියෙන අවශ්‍යනේ කියලා. ඉතින් අර ශාලාවක ගමන් කරන මිනිස්සයා විවේකීව ඉන්න වෙලාවක ඒ ශාලාවේ මේ ධනය තියලා අර හොර පිරිස් දුවන්නේ දුනා. ඉතින් හොර පිරිසගේ වේගය නැත්තම් හොරකම් කරන්න අවශ්‍ය සුදුසුකම් තියෙනවනේ. ඒ සුදුසුකම් තමයි අඳුරට කැමති වීම. නිරන්තරයෙන් අඳුර ප්‍රාර්ථනා කිරීම. ඉතින් එයාටත් හොඳ ජවයක් තියෙන්න ඕන, හොර හිතක් තියෙන්න ඕන, තෙහිය හිත. මේ සැලසුම් හදාගන්න එක සෙල්ලම් නෑ. ධනෙ උපදවන්න සැලසුමක් හදාගනිද්දී ඒක ඕන හැටියට පුළුවන් මේ වලහාරන්න ඕන. ඒ වලහාරලා මේ පැලේ ඉඳන්න ඕන. ඉඳලා මෙහෙම පොහොර දාන්න ඕන, මෙහෙම වතුර දාන්න ඕන කියලා. නමුත් ඒ අල ටික ගලවගෙන යන්නේ මේ මිනිස්සු අතපසු වීම නැත්තම් ලෙඩෙක් දුකක් හැදිලා ස්පිරිතාල ගත වෙනකන්, රෝහල් ගත වෙනකන් එතනින් පස්සේ ඒ මිනිස්සු මගේ අරනකන් දවස් ගණනාවක් හොදිසියෙන් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් වැසි දවසක් නැත්නම් අඳුරු දවසක් රාත්‍රියේ බල්ලොත් පිරිමහගෙන ඒ වගේම එන යන ඒවත් පිරිමහගෙන ඔය තියෙන රූප කැමරා ඒවා කොහොමත් පිරිමහගෙන ඒ වගේනුත් වැලකිලා ඉතින් අර පැලයක් හිටවලා අස්සද්ද ගන්නවට වඩා ඒ කුරුඳු ටිකක් කොරකම් කරගන්න ඊට වැඩිය මහා වෙහෙසක්. ඉතින් වැරදිච්ච ගමන් මාස ගාණක් මේ තපින්න වෙනවා, දඩ ගෙවන්න වෙනවා. ඉතින් ඊට නරකද තමන්ම මේ භවභෝගයක් හිටව ගන්න එක ඒත් කැමති නැහැ. ඒක වෙහෙසක් නෙවෙයි. සමහර වෙලාවට ඒ හොරකම් කරන්න යන ගමනේ ඒවා ඉතින් මේ ලොරියට පටවගෙන යන්නේ නැහනේ. කරේ තියාන දුවන්නේ. ඉතින් ඒ තියෙන ජවය, ඒ තියෙන ශක්තිය, ඒ තියෙන උපක්‍රම කොම හොඳ අතට පරිවර්තනය කරගත්තා නම් මහා පුදුම දියුණු වෙන්න පුළුවන් චරිතයක්. නමුත් අර ඇබ්බැහිවීම, හොරකම, පරදාර සේවනය, බොරු කීම මේ ආදී මේ සමහර ශික්ෂාපද තියෙනවා. ඒ වගේ රසයේ කුණු රහත් එක්ක හරි කැමැති. ඒවට බොහොම ලෙන්ගතුයි. ඒවට බොහොම උනන්දුයි. සමහර වෙලාවට රාත්‍රී කාලේ කිසිම තැනකට යවා ගන්න බැරි කෙනා ඉතින් මත් වතුර ටිකක් බොන්න අවශ්‍ය මේ ආහාර ටිකක් ඕන කිව්වම වේගයෙන් ගිහිල්ලා පන තියලා සමහර වෙලාවට ඒ වගේ තැන්වල තමයි පන යන්නේ. හැප්පිලා මේ යන්නේ. ඒ වගේ තැන්වල ඔය ඒ ආහාර ಜಾති ගේන්න ගිහිල්ලා එහෙම නැත්නම් අඩු පුරවන්න තව බීම ගේන්න ගිහිල්ලා. ඉතින් ඒවට තියෙන උනන්දුව, ඒවට තියෙන ජවය, ඒවට තියෙන සමගිය, ඒවට තියෙන එකමුතුව, ඒවට තියෙන උත්සාහය මේ හොඳ වැඩකට නෑ. ඒ පුදුම කම්මැලිකමක්. ඉතින් අර ද්වේෂයේ රාගයේ කලවම් වුණාම දැන් හිතලා බලන්න. තමන් නිත්‍යානුකූලව මේ කරන කටයුත්තකදී ඇති අමාරුව අර අනීතික කටයුත්තකදී රාත්‍රියේ නිදි වරාගෙන තේ එහෙන් සලකුණු වෙනකම් බලාගෙන මෙහෙනුත් ඒ සලකුණු ගෙවලුත් පිරිමහගෙන ඒ ගෙවල් වල කට්ටියන්ට හොරෙන් අර රාත්‍රියේ නිවසකට ගිහිල්ලා වැරද්දක් කරලා නැවත ඇවිල්ලා සද්ද නැතුව ඉතින් එදාට උදේ පාන්දරම නැගිටින්නත් ඕන, කෙනෙක්ට නිදිවැරව කියලා දැනෙන්නත් බෑ. ඉතින් මේ වගේ තියෙන බැරෑරුම, මේ වගේ තියෙන අමාරුව හොඳ දෙයකට යොදෙව්වා නම් ඒක කීප ගුණයකින් දිනු කරගන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් මේ උමගක් හාරගෙන, ගබඩාවක දොරවල් කඩාගෙන, ඉතින් මේ මුතුමැණික් ටිකක් හොරකම් කරගෙන ඒවා පරිස්සමට අරගෙන ගෙනියන්න ගියපම පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ඒවා දාලා යන්න වෙනවා. එතනදී ඒ සියලු අමාරුකම් ජීවිතේ බේරා ගැනීම අදහසින් පැත්තකට තියලා විසිකරලා යන්න ගියා. ඉතින් අර මිනිස්සයා කිසි දෙයක් දන්නේ නැහැ. ඒ මිනිස්සයා මේ කටුත්තේදී මැදිහත් කරගත්තා නුඹ තමයි හොරා කියලා. අල්ලගෙන ගියා. දැන් රජුරුවත් විමර්ශනය කරා හොරු අල්ල ගන්නත් බැරි වුණා. ඉතින් හොරාට නෙවෙයි ඉන්න පිරිසට තමයි දඬුවම් දෙන්න අවශ්‍ය. හොරා නම් තප්පරයකින් දෙකකින් මරලා දාන්න පුළුවන්. නමුත් මෙහෙම හොරකම් කරා කියලා වීතියක් ගානේ, පාරක් ගානේ වදමල් මාලාවක් දාලා පහර පිට පහර ගහ එක්කන් ගියොතින් ඒ හොර හිතක් තියෙන, හොරකම් කරන්න හිතන හැමදෙනාම බීතියට, සන්ත්‍රාසයට පත් වෙනවා. හිතන්නේ නැවත හොරකම් කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා ඉන්න මිනිස්සුන්ට
ඉන්න හොරුන්ට දනුවන් දෙන්න අවශ්‍යයි කියලා රාජාන නිකුත් වුණා. ඒ මිනිසයා හොරකම් කරත් නොකලත් ඒ වෙනුවෙන් මෙයාව අරගෙන එහෙම තමයි. අතීතෙත් එහෙමයි. ඉතින් අදත් ඒවා ඒ විදිහට වෙනව ඇති වැරදි බාර ගන්නවා. සමහර වෙලාවට මුදලාලි මත් වතුර පෙරෙනවා. ඉතින් මුදලාලි මත් වතුර පෙරද්දී පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය රාජකාරී කටයුත්තට ඉතින් තව ඉන්න පොඩි මිනිස්සෙක් දානවා. උඹ ඵලයන්, උඹ මා වෙනුවෙන් හිරේ ඵලයන්, උඹ මං බේර ගන්නම්. එහෙම තමයි ක්‍රමය. ඉතින් මේවා මේ ගැමි වහරේ නැත්තම් හැමෝම දන්න රහස්. හැම ගමකම නැත්තම් හැම තැනකම අතීතයේත් මේවා සිද්ධ වුණා. මේක අදත් සිද්ධ වෙනවා. කොච්චර රජ්ජුරුවෝ නෙවෙයි කවුරු උත්සාහවන්ත වුණත් අනාගතයේත් මේක මේ විදිහටම සිද්ධ වෙනවා. කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් ඉතින් මිනිස්සු දත් වලින් තමයි බත් අපල කන්නේ. වෙන ක්‍රමයක් නැහැ. කොච්චර දියුණු වුණත් ඒ වතුර බොන ක්‍රමයේ, බුදියන ක්‍රමයේ, මූණ හොදන ක්‍රමයේ ඔයගේ වෙනසක් නැහැ. ඒ වගේ ඒ දියුණුයි කියලා අපි ලේබල් අලවගත්තට මේ මූලික સિદ્ધාන්තේ ඒ විදිහටම ගලාගෙන යනවා පිටුතුනි. මේවත් එක්ක ඉතින් මේ කාරණා සමගියෙන් කරලා අසත්පුරුෂයන්ගේ එක්කහසුවත් එක්ක විඳවපු જાති තියෙනවා. එක තැනකදී ඒ මිනිස්සයා අම්මා තාත්තා නැහැ. ඉතින් ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ වැඩ කටයුතු සිද්ධ කරා. එහෙම ගම් වලට එනවා මිනිස්සු පදිංචියට. හොඳට ඉන්නවා නම් ගම පිළිගන්නවා. ඒ මිනිස්සයා හරි හොඳයි. ඉතින් ලෙන්ගතුකමින් කටයුතු සම්පාදනය කරන නිසා ඒ පිරිස සැලකුවා. සලකලා හොඳට බලා හදාගත්ත ගමේ ඉන්න ප්‍රභූවරු එයාට අනුකම්පා කරා අඳුරගත්තා. ඒ අඳුරගෙන ඊට පස්සේ එහි ටික කාලයක් අවුරුදු ගණනාවක් වාසය කරලා මෙයා අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් වෙන්න හේතුව තමයි හොරහිත් වගේක් පහළ වුණා. ඒ හොරහිතත් එක්ක හොරකම් කර යන ගමනේ අතුරුදහන් වුණා. ඉතින් මේ රාජපුරුෂය විසින් මේ තැනත්තව අල්ලගත්තා. අල්ලගෙන හිරේ දැම්මයි. හිරේ දැම්මේ නීතිය එක්ක මේ නීති තමයි අත් කකුල් ගැට ගහලා තියන්න ඕන. අත් කකුල් ගැට ගහලා වර්ෂ අවුරුදු 12ක් ඒ තැනත්තා හිරේ දුක් විඳිද්දි ඒ ගමේම හොඳ හිතේසී සත්පුරුෂ මිනිස්සෙක් ගමන් කරන්න දුන රාජ්‍ය සභාවට කටයුත්තකට. ඊට පස්සේ Taman දැක පුරුදු මුහුණක් දැකලා ගිහිලා කතා කරද්දි මේ තමාගේ ගමේ හිටපු අහිංසකම මිනිස්සයා ඒ මිනිස්සයා හිරේ විලංගුවේ වැටලා ඇඬුවා. මේ විපත අනේ මේ අහන්න කෙනෙක් නැති නිසා, බලන්න කෙනෙක් නැති නිසා, දඩයක් ගෙවන්න විදිහක් නැති නිසා, ඔයාට කවුරුත් නැති නිසානේ සිද්ධ වුණේ. අපි දන්න තරම් කියවනේ විවාහ වෙන්න කියලා. ඉතින් මේ විදිහේ කටයුතු සම්පාදනය කරගෙන ඉතින් ඇහුවා. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? 12 වර්ෂයක් කිව්වා. මම මේ හිරේ විලංගුවේ වැටිලා 12 වර්ෂයක් මට මේ අතපය ගැට ගහලා කාපු ජීවිතේ පාවෙලා තියෙන්නේ. එක පොඩ්ඩක් නිදහසේ ඇවිදලා බඩ පිරෙන්න මොනවා හරි කන්න. කාපු වේල් වලට වඩා නොකාපු වේල් වැඩි අවස්ථාවක් දෙන්නේ. ඉතින් රාජපුරුෂොත් එක්ක සාකච්ඡා කරා. ඒ රාජපුරුෂයෝ කැමති වුණේ නැහැ. ඉතින් මං අප වෙන්නම් කිව්වා. ඒ වෙනුවට මාව මේ විදිහේ ඔයාලට ඇඟබල්නේ ඕනේ. ඉතින් මේක අතීතයේ කුණ්ඩල කේසි කතා අපිට වෘත්තියේ ඒ හොරාට කැමති වෙච්ච කේසි යොමු කරන්න දුනා තවත් මිනිස්සෙක් අල්ලස් දීම තුල අර රජුට පේන්නේ මේ මිනිස්යාව ඝාතනය කරලා හොරා සත්තුකව බේරුණා. ඉතින් මෙහෙම ඒ ඩමි මිනිස්සු නැත්තම් ඒ වෙනුවට ඉදිරිපත් වෙච්ච පිරිස් අතීතයේ ඉන්නා වගේම අදත් ඉන්නවා. අනාගතෙත් ඉන්නවා. අරය ඉදිරිපත් වුණා එහෙනම් ඔබ අප වෙනවා නම් මෙයාව නිදහස් කරන්න කිව්වා. ගියාමයි ආවේ නැහැ. අර තමන් වෙනුවෙන් නගරේ ඒ පසල් දනව්වකේ මිනිස්සයා ලෙන්ගතුකම පෑවා. ඒ ලෙන්ගතුකමට සරිලන වගේ විභාගයක් දුන්නේ නැහැ. විශ්වාස කරා මේ තැනත්තා බත් චුට්ටක් කාලා එයි කියලා. ඒ විශ්වාසඝාතකයා එහෙම්මම නොසලකා යන්න ගියා. 12 වර්ෂයක් ගියාට පස්සේ ඒ රජුට පුතෙකු ලැබෙනවා. ඒ පුත්‍ර සන්තෝෂේ නිසා සියලුම හිර බන්ධනවල ගත මිනිස්සු නිදහස් කරා පොදු සමාව. ඉතින් එහෙමනම් මේ ලංකාවේ නිදහස ලබාගත් දවසේ
සිරකරුවන් නිදහස් කිරීම කියන මේවා අතීතයේ තිබ්බා. රජ්ජුරුවන්ගේ විශේෂ දවස්වලට ප්‍රීති සහගත දවස්වලට රජ්ජුරුවේ මනුස්සුවන්ට නිදහස දුන්නා. ඉතින් ඔක්කොම යන්න ගියා. මේ මනුස්සයා විතරක් ගියේ නැහැ. අවුරුදු 12ක්. ඒ ගියේ නැති හේතුව විමසද්දි දැන් ඔබව යවලත් මෙයි මේ යන්නේ නැත්තේ. නෑ මම මේ විදිහට යන්න හොඳ නෑ. මට යන්න තැනකුත් නෑ. ඒ නිසා දවල් ගිහිල්ලා අතරමං යනවට වැඩිය රාත්‍රියේ මම යන්න. සමාජයටම වෛර කරා. අසත්පුරුෂයෙක් මගේ ජීවිතේ වර්ෂ අවුරුදු 12ක් එහෙම් පිටින්ම හොරකම් කරගත්තා. හැබැයි මේ මතු පිට කතාවට වඩා යට බොහොම ලස්සන කතාවක් තියෙනවා. අපිට පේන්නේ අපිට හිතෙන්නේ මේ තැනැත්තට මේ අපරාධය කරපු කෙනාව ඝාතනය කරන්න ඕන. මරන්න ඕන, මරලා එල්ලන්න ඕන. හැබැයි එහෙම නැහැ. ඉතින් මේ තැනැත්ත රාත්‍රියේ යන්න ගියා බඩගිනි. හැම වේදනාවකටම වැඩිය භයානක බඩගිනි වේදනාව සොහනට ගියේ. සොහනේ රෑ මැද හිතේ කෙලවරක තිබ්බ Tamanට වෙච්ච අසාධාරණේ මිනිස්සෙට උදව් කරන්න කියලා වර්ෂ අවුරුදු 12ක් හිරේ අර මිනිස්සයා වගේ අත කකුල් ගැට ගහලා කන්න සිද්ධ වුණා. හරියට බඩ පිරෙන්න කන්න හම්බුන්නේ නැහැ. මිනි හිස් කබල් තුනක් තුන් පැත්තේ තියලා මිනියක් පුච්චපු අඟුරු දාලා මිනි කබලක් නැත්තම් මිනි හිස් කබලකට මිනි මස් දාලා බඩගින්න වැඩිකමට කන්න හදාගන්න යන ගමනේ රෙදි කෑල්ලකුත් නැත්තම් තමා ඇඳගෙන හිටපු කිලිටි වස්ත්‍රය හුලං එන පැත්තෙන් එල්ලලා කොලාතු වෙනගත්. දැන් ජීවිතේ වෙනස් මගකට යන්න යන හැරිච්ච ගමන. ඒ හැරිච්ච ගමනේ ඉතින් සමහර වෙලාවට හිතෙන්නේ නැති මේ ලෝකේ ධර්මයක් නැහැ, ලෝක පාලකයෙක් නැහැ, ලෝකේ පාලනය වෙන දෙයක් නැහැ. මෙහෙම. එතේ සොහනේ අධිග්‍රහිත දේවතාවා සාකච්ඡා කරයි මේ දනුන් දුන්නා. මට බඩගිනි. ඉතින් කන්න මිනිස්සුන්ගෙන් දෙයක් ඉල්ලගන්න නැති නිසා තමයි මම මෙහෙමවත් ජීවත් වෙන්න උත්සාහවන්ත උනේ. එතනින් පස්සේ අය ඔබ මේ රෙදි කෑල්ලක් කියලා තියෙන්නේ මේ දුර්ජන මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ හමාගෙන යන හුළඟ පවා මගේ ඇඟට හිරිකිතයි. මං කැමති නෑ මෙහෙමයි කියලා තමගේ ජීවිත කතාව කිව්වා. එතනින් පස්සේ ඒ තැනැත්තගේ ජීවිතේ එස වුණා දිව සම්පත් වලට ආසන්න සම්පත් ලැබෙන ක්‍රමයක් මැණික් ආදී මේ දේවතාවාගේ සහයෝගයෙන් අහවල් තැන මැණික් වගේක් තියෙනවා කියලා එහෙම සම්මුඛ වුණා. පිංතුනි එතනදී අර තැනැත්ත කරපු හොඳ ක්‍රියාවක් මේ සත්පුරුෂ ක්‍රියාවක් බැලූ බැල්මට රාජ්‍යයේ දඩුවමට උදහසට ලක් වෙන්න ඕන වැඩ. කොහොමද එහෙම රජ නීතියෙන් සම්මත වෙච්ච හොරෙක් නිදහස් කළා යමන්නේ. නමුත් මේ හොරා නිදහස් කිරීම නීතියට එකඟද නැද්ද කියන එක නෙවෙයි. Taman ළඟ Taman දන්න කියන මේ මිනිස්යාට යම් උපකාරයක් කරන්න ඕන කියන මිනිස් සිතවිලි. එතකොට මේ ලෝකේ පුරාවට බලපවත්වන්නේ චේතනා සිතවිලි. ඒ චේතනාවන් සිතවිලි අපි ධර්මයෙන් කරනවා මිස නීතියෙන් කරලා අපට තීරණ ගන්න බෑ. ඒක නිසා හොරා නොසරා වෙනවා, නොසරා හොරා වෙනවා. මේ විදිහට නීතිකයේම සාක්ෂි මත නිර්මාණය වුණාට චේතනා කියන ඒවා මනින්න, චේතනාව කියවන්න, චේතනාවේ සිද්ධාන්ත නිර්ණය කරන්න, තීරණය කරන්න පුළුවන්කම තියෙන ධර්මකාමී උතුමන් වහන්සේලාට, බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේලාට. ඒ නිසා පින්තුනේ ඉතින් රාජ්‍ය නීතිය සහ මේ ධර්මකාමී ක්‍රමය දෙක පටලව ගන්න එපා. බුද්ධ ශාසනයේ පුරාවට විනය පිටකයේ රාජුහි අනුවත්තිතබ්බං රජුගේ රජ නීති වලට අනුගත වෙන්න රාජ්‍ය විසින් ඇඳරි නීතියේ පැනෙවන එක භික්ෂු ජීවිතයට අදාළයි. ඒ වගේම මේ අහවල් නීති රකින්න ඕන මේ පැත්තට මෙහෙම යන්න තහනම් කියවන එක භික්ෂු ජීවිතයට අදාළයි. ඒ රජයේ පවතින පාලනයක් තියෙනවානේ, පාලනයේට රජුට අනුගත වෙන්න රාජ්‍ය නීතියට ගරු කරන්න ඕනේ කියන එක. ඒ රාජ්‍ය නීතියට ඉහළින් භික්ෂු ජීවිතයට ගමන් කරන්න බෑ. එහෙම වුණොත් බුද්ධ ශාසනයේ පැවැත්ම නැති වෙනවා. ඉතින් තුලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේගේ මේ කරුණා ශාසනයේ පුරාවට හිතේ චේතනාවන් එක්ක සිතවිලිත් එක්ක තමයි ධර්මයේ තීරණය කරන්නේ, ධර්මකාමී ජීවිත තීරණය කරන්නේ.
මේ තැනැත්තට මේ නොකරපු වැරද්දකට ඉතින් අර මිනිස්සයා නොකරපු වැරද්දකට හිරේ ගිහිල්ලා වැරද්ද කරපු මිනිස්සයා ඉවත් කිරීම තුල වෙච්ච විනාශය. ඉතින් සමහර වෙලාවට එතකින් ඒ තැනැත්ත හිතන්න පුළුවන් කිසිම මිනිස්සෙක්ට මේ වගේ වෙන්න හොඳ නැහැ. කිසිම මිනිස්සෙක්ට මේ වගේ උදව් කරන්න හොඳ නැහැ. දැන් එහෙමනේ අපේ සමාජයේ තමන් උදව්වක් කරන්න ගිහිල්ලා තමන්ට ඒකෙන් අනිත් පැත්ත හැරවිලා වැදිච්ච ගමන් මතුරනවා. ඒකම කියන්නේ මම ඉස්සර නම් කරා. හැබැයි දැන් කරන්නේ. මං කරලා හොඳට පාඩම් ඉගෙන ගත්තා. ඉතින් කවුද කිව්වේ අසත්පුරුෂයන්ට කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා නුවණ නැත්තම් සත්පුරුෂයා අසත්පුරුෂයා හොයාගන්න බැරි වෙන්නේ. ඉතින් අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන් රැවට්ටුවා නම් ඒක අපේ දෝෂයක්. ඒක ඒ නිසා ඒ අසත්පුරුෂයා රැවට්ටුවා කියලා එතකින් තමාගේ මුළු ජීවිතේම වහන්න ඕනද? තමන් කරන උපකාර ඔක්කොම වහන්න ඕනද? සමහර වෙලාවට ගෙදර ඉස්සරහා පින්තාලයක් තියෙන්න පුළුවන්. ඒකේ ටැප් එක කඩලා ඒ කරාමේ කැඩීම නිසා වතුර ටැංකි 2-3ක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේ මුන්ට උපකාර නැත්තම් මේ මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා මොකටේ මම මේ බෙල් එකක් ගහලා මේ කරාමේ කැඩුනා කියලා කියන්න බැරි මිනිස්සුන්ටද මම මේ උදව් කරන්නේ කියලා ඒ පින්තාලියම පැන්තලියම කුළු ගෙඩියකින් විනාශ කරන පිරිස් ඇති. ඉතින් එක්කෙනෙක් එහෙම කරා කියලා අපි ඔක්කොම ඒ අච්චුවෙන් ඒ කණ්ණාඩියෙන් බලනවා නම් ඒක කාගේද නුවණ? ඒක කාගේද දක්ෂතාවය කියලා ඔයත් තීරණය කරන්න ඕන. ඒ නිසා පින්වතුනි මේ එක්කෙනෙක් දෙන්නෙක් මොනවද කරා කියලා තමන්ගේ ජීවිතයට තියෙන පින්සිතවිලි වහ ගන්නවා නම් තමන්ට කරන්න තියෙන පින් වහ ගන්නවා නම් ඉතින් අරය ජය අරගෙන අධර්මයේ ජය අරගෙන අධර්මයේ තමාගේ හිතට ත්‍රිංගගෙන අර කෙනාගේ අධර්මවාදී කෙනාගේ තමාගේ වෙනසක් නැති මට්ටමට ගිහිල්ලා ජීවිතය අසම්පූර්ණයි. ඒ නිසා අපි අවදි වෙන්න ඕන. අර තැනැත්තගේ 12 වර්ෂයක පරිත්‍යාගයට ඒ තැනැත්තට මහා කෝටි ප්‍රකෝටි ගානක ධනේසා දිව්‍ය සැප ලැබුණා. ඒවා බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. කෙසේ නමුත් මේ මිනිස්යාට දැන් මේ කොහෙදෝ තියෙන හෙනක් කඩා වැටිලා කවුද හොරකම් කරලා තමන් හිටපු ශාලාවේ වෙච්ච වැරද්ද නිසා ඉතින් තමන් ඒ නගරේ ආගන්තුක නගරයක පහර පිට පහර වැඩි මේ විදියට මරණය කරාගෙන යන ගමනේ අර ස්ත්‍රියව දැක්කනේ. ඒ ස්ත්‍රියව දැකලා මෙනෙහි කරන්න දුනා මේ මං දන්න කියන කෙනෙක්නේ. ඉතින් සිහිපත් වුණා කරපු උපකාරය අතීතයේ මම නැවක දරුවෙකු වදා ගන්න වෙහෙසන වෙහෙසිල්ලේ කෑ ගගහ වතුර ඉල්ලුවා කිසි කෙනෙක් වතුර දුන්නේ නැහැ. නමුත් මේ ධනව වැසි මිනිස්සයා මේ නගරයට එන ගමනේ මට අනුකම්පාවෙන් වතුර දීලා මූණට වතුර ඉස්සා මං අස්වැසීමකට මහා සැහැල්ලුවකට පත් වුණා. බඩ පිරුණා. කර්මජ වාතය තල්ලු කරලා දරුවා වැදුවා. දරුවත් නිරෝගී මාත් නිරෝගී. අතීතේ සමහර වෙලාවට මායි දරුවයි මිය යන්න තිබ්බ අවස්ථාවකින් ඒ මරණයෙන් එසෙව්වා. ඉතින් අපි හිතන්නේ සමහර වෙලාවට ඔය ඇත්ත එහෙමනේ. කඩේකට ආවොත් නම්බරේ බලනවා. නම්බරේ බලලා වාහනේ නම්බරේ ඉතින් WP නම් ඒක බස්නාහිර පළාත ආයේ මිනිස්සු මෙහෙ එන්නේ නැහනේ කියලා. ඉතින් එක්ක නරක ආහාර ටිකක් හිතමු අම්පාර පැත්තට ගියා කියලා. එතකොට ආයේ මේ මිනිස්සු මෙහෙ කවදායිද්ද කියලා ඉතින් පුළුවන් තරම් ඒ වගේ සිතුවිලි තියෙන ආය ආවොත් එහෙම මෙහෙමයි. ඉතින් මේ තමාගේ ප්‍රදේශයකක් නම් ආය මේ මිනිස්සයා එන්න පුළුවන් කියලා හොඳට සලකනවා. මේ වගේ ක්‍රම හැදලා හැමෝම නෙවෙයි. මේ අසුබ පැත්ත කියනවා නෙවෙයි. පැතුන්ගේ ජීවිතේ මේ කාරණා තේරුම් ගන්න. ඉතින් ඒවත් එක්ක අපි හිතන්නේ දවසක අපටත් කරුණක් එන බේවි කියලා. අර මිනිස්සෙම චේතනාවක් නැහැ. නිස්සරණ අධ්‍යාසයෙන්මයි අර වතුර ටික දුන්නේ. ඒ මිනිස්සයා හිතුවේ නෑ මේ මහා රජවාසල බින්දා කියන චෝදනාවට තමන් මරාවි කියලා. නමුත් මේ කරුණුත් එක්ක ඉතින් මේ අර ස්ත්‍රියව ඒ මූණ අමතක කරේ නෑ. තමන් මරණයට ආසන්න වෙච්ච වෙලාවක පැම්බින්දුවක් දුන්න. මේ තැනැත්තගේ ජීවිතය අපි රකින්න ඕන. තමන්ට කළ උපකාරය සිහිපත් කරගෙන ලය පෙරුණු මහා ශෝකයෙන් දැන් මේ තැනැත්තට මං අවශ්‍යයෙන්ම උපකාර කරලා ජීවිතය රැකලා දුන්නේ නැත්නම් මේ තැනැත්තේ ජීවිතේ මහා සත්පුරුෂයෙක්ගේ ජීවිතේ නිකම්ම මැරලා යනවා කියලා රජගෙට
දුවගෙන ගියා. ගිහිල්ලා රජුරවන්ට වන්දනමාන කරලා දණ්ඩ නමස්කාරය කරලා ඉල්ලා සිටියා අර මරන්නගෙන යන පුරුෂයා හොරකම් කරන කෙනෙක් නෙවෙයි. ඒ තැනැත්තා අලුතෙන් ආගන්තුක ආපු මිනිස්සෙක්. එයා නිරපරාධී කෙනෙක් සත්පුරුෂයෙක්. ඔහු මරන්න එපා. ඒ තැනැත්තා අත්හරින්න කියලා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමත් සමග රජුරෝ ඔබ කියන වචනේ කොහොමද අපි අදහන්නේ විශ්වාස කරන්නේ? ඉතින් මේ ඒ පුරුෂයා අරවන්න කැමති නම් යම්කිසි දඩයක් ගෙවලා බේරගන්නේ කිව්වා. ඉතින් ඒ තැනැත්තියට ධනෙ තිබෙන්නේ අර නගරයෙන් පසල් දනවකට ගිහිල්ලා එන ගමනේ මහා ධනපතිනියක් නෙවෙයි. ඒ ගෑණිය කියන්නේ දුනා ස්වාමීනි මට මේ මිනිස්සෙක් අරවන්න අගනාය කියන පුරුෂයාට වටින ධනයක් දීලා අපේ දඩේ ගෙවන්න. එහෙම ඒ පුරුෂයා අගනා වස්තුවක් දීලා නැත්te මිනිස්සෙක්ගේ බරට සෑහෙන වස්තුවක් දීලා ඒ මිනිස්යාව නිදහස් කරගන්න කියලා කියපු ඉල්ලීමට මේ තැනැත්තියට දෙන්න වස්තුවක් නැහැ. හැබැයි දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් දැනුම් දෙන්න දුනා ස්වාමීනි ඒ වගේ වස්තු මා ළඟ නැහැ. හැබැයි මම මෙහෙම දෙයක් කරන්නම් දරුවෝ 7 දෙනයි මමයි. දාස භාවයට ඔබ වහන්සේ කෙරෙහි පවතිනනම් ගැතිකොට මේ තියාගෙන ඒ මිනිස්සු අත්හරින්න කියනවා. ඉතින් ඒ වචනයට රජුරෝ කියන්නේ දුනා ඔබ මොකද්ද මේ කියන්නේ? දැන් මේ මිනිස්සයා මේ නගරයට ආගන්තුකයි කියනවා. අලුතෙන් ආපු මිනිස්සෙක් කියනවා. ඉතින් ඒ අලුතෙන් ආපු මිනිස්සයා නිසා දරුවෝ 7 දෙනයි නුබයි වහල් වෙනවා වහල් භාවයට පත් වෙනවා කියලා කියනවා. ඉතින් කින්තේ හෝති අයම් පුරිසෝ නැත්නම් ඔබගෙන් මං අහන්නම් කවුද මේ මිනිස්සයා? භාතා වාතේ පිතා හෝති නැත්නම් නුඹට මෙතනත් ඥාතියෙක්ද? එහෙම නැත්නම් තාත්තද? පතිවා නැත්නම් ස්වාමි පුරුෂයාද? මේ මොකද්ද මේ කියන්න කියලා මේ මොන උපකාරයක් කරාද කියලා විමසීමක් කරා. ඒ විමසීම සමග දැනුම් දෙන්නේ දුනා ස්වාමීනි අතීතයේ මේ තැනැත්තා මට මේ විදිහට මේ තැනැත්තා මගේ මල්ලියෙක් නෙවෙයි භාතා කියන මල්ලි. ඒ වගේම තේ පිතා හොතේ නැත්නම් මේ කුඩා පියෙකුත් නෙවෙයි මහලු පියෙකුත් නෙවෙයි සිසු අවශේෂ ඥාතින් අතර එක්තරා නෑයෙකුත් නෙවෙයි. එහෙම නැත්නම් කුසෙහි එක කුසෙහි ඉපදිච්ච එකලේ දුවන කෙනෙකුත් නෙවෙයි. මගේ ණයක් ගත්ත කෙනෙකුත් නෙවෙයි. මට මේ තැනැත්තා අතීතයේ දවසක මහා උපකාරයක් කරා. ඒ උපකාරයට තමයි මේ දරුවෝ 7 දෙනා සමග වහල් වෙලා ඒ තැනැත්තගේ ජීවිතය රැක දෙන්න උත්සාහවන්ත වුණේ. ඉතින් ඒ ගාථාව තමයි ස්ත්‍රියා විසින් ප්‍රකාශයට පත් කරන්න දිච්ච ගාථාව තමයි අද ධර්මදේශනාට මාතෘකා කරන්න දෙන ඒසෝ මේ පුරිසෝ දේව නැත්නම් මහරජුරුවනි ස්වාමීනි මේ පුරුෂයා මට බොහෝ උපකාරීව හිටියා. කතපුබ්බෝ උපකාරතෝ ගොඩක් උපකාර කරා. ඒ තමයි මම දරුවෙකු බිහි වෙන්න ඉන්න වෙලාවක චන්ද්‍රභාගා කියන මේ ගංගාවේ මෙතරෙන් එතරට යන අවස්ථාවේ ගඟ මැදදී තමයි මට මේ දරුවා බිහි වෙන්න සෝදානම් වුණේ. කිසි කෙනෙක් මාව බැලුවේ නෑ. මේ මිනිස්සයා මට උපස්ථාන කරා උපකාර කරා. එහෙම නැත්තම් අපමණ ව්‍යසන විඳගෙන මාගේ මරණය උරුම වෙන්න තිබ්බා. ඉතින් මේ මිනිස්සයා එලෙස උපකාර කරා. මිනිස්සු කොච්චරවත් ඉන්නවා මහා සමුද්‍රයේ වතුර නනා ඉන්න මිනිස්සු පිපාසයක් ආවට පස්සේ චූටි ලිඳකට දුවගෙන යනවා. ඒ ලිඳෙන් විතරයි පිපාසය සංසිඳෙන්නේ. ඒ වගේ බොහෝ මිනිස්සු හිටියාට වුණ අතුරෙන් එක්කෙනෙක්ගේ හදවතේ පමණයි සත්පුරුෂ ගුණේ පිහිටන්නේ. දුකක් පැමිණි කල්හි එවැනි සත්පුරුෂයෝම ඒ දුකට පිහිට වෙනවා. ඉතින් මේ ලෝකේ මස් ප්‍රයෝජන ගන්න පිරිස නැත්තම් මස් වලට කැමති පිරිස දුනු ඒ වගේම
ඊතල අරගෙන කැලෑවලට යනවා. ඒ කැලෑවලට යන ගමනේ ඇත්තු මැරිලා වැටිලා ඉන්න පුළුවන්. Tamanට පහසුවෙන් ඍසි ලෙස සැපසේ කැමැති පමණ මස් කපාගෙන ගෙන යන්න පුළුවන් ඇත්කුණක් දැක්කාට චූටි හාවෙක් පිටිපස්සේ චූටි මුව පැටියෙක් පිටිපස්සේ ඒ නොමල සත්තු පිටිපස්සේ ලුහු බැඳගෙන යන්නේ. ඉතින් මේ නිස්ප්‍රෝජන මසකට වැඩිය ප්‍රෝජන මසකට තමයි කැමැත්ත ඒ වැද්දක තියෙන්නේ. වගේ සමහර මිනිස්සු කොච්චරවත් ඉන්නවා. ඒ කොච්චරවත් ඉන්න මිනිස්සුන්ට ජීවිත දුන්නට වැඩක් නැහැ. හැබැයි මේ මිනිස්යාට ජීවිතේ දෙන එක වටිනවා කියලා මේ ආදී වශයෙන් කාරණා ගෙනහැර දක්වන්න දුනා. ඉතින් මේ දොරටුපාලයා ගෙන්නලා ඇහුවා විමසීමක් කරන්න දුනා. ඒ දොරටුපාලේ ඇත්තද මේ පොලිසිය ආගන්තුකද කියලා දැනු විමසීමක් කරා. ඉතින් ඔව් කිව්වා. මේ ස්ත්‍රියාවට කරපු උපකාරයකට මගේ රාජ්‍යය තුල කෙලෙහිගුණ සලකන පරිසින්නවා කියන සතුටෙන් සම්පත් දෙවන්න දුනා. ඉතින් තමන්ගේ ජීවිතේ බලන්න අතීතයේ අර ගඟකින් එතර වෙන්න නැත්නම් සමුද්‍රයේ කලපුවෙන් එතර වෙන්න යන ගමනේ තමාගේ නගරයට අනිත් දනව්වේ ඉඳලා යන ගමනේ අර පොඩි දුර තමාට බබෙක් ලබ්ම වෙන්න ගියපු අවස්ථාවක කළ උපකාරයේ වතුර ටිකක් දුන්න නිසා දරුවෝ 7 දෙනෙක් සමග ස්ත්‍රියාවක් සමහර වෙලාවට මේ ඇත්තු නාවත් වෙන දැන් අර මිනිස්සයා 12 වර්ෂයක් හිරේ ඉඳලා අර අසත්පුරුෂයා පැත්ත පලාතකට ආවේ නැහැ. නමුත් සොහනේ මිනිමස් වෙලා කන්න ගියපු ගමනේ ඉතින් අර සීවක නැත්තම් මේ සොහනේ හිටපු දේවතාවා කරපු උපකාරය සීපත් කරලා බලන්න. ඒ නිසා මේ හැම දෙයකින්ම පෙරණ දෙයක් තියෙනවා. අපි හොඳ යමක් කළොතින් ඒ හොඳ යමේ විපාක එහා නොදුන්නාට සමාජයේ නොදුන්නට මේ ලෝකයේ නොදුන්නට කෙලෙස හෝ කවදාක හෝ අපිට ඒව සම්මුඛ වෙනවා. හැබැයි සත්පුරුෂයන්ගේ ගතිය එහෙම විපාක ඉල්ලලා නෙවෙයි වැඩ කරන්නේ. එයාගේ හිතේ හැටි. හිතේ හැටි තමයි මිනිස්සෙක් අසරණ වෙලා ඉන්නවා පාරක් අයිනේ දැක්කොත් සමහර වෙලාවට ඇයි කියලා අහලා Tamanට කළ හැකි දෙයක් තියනවා නම් කළා යාවි. ඉතින් මේ ಗುಣධම හැම දෙනාගේම තුල දැන් මේ කලාතුරකින් එක්කෙනෙක්ගේ පිටපුවාම මෙච්චර ලෝකේ විසිතුරුණා. ඒ නැවේ මුළු ගමක එක්කෙනෙක්ගේ පිටපු කටුත් මෙච්චර විසිතුරුණා. එක ගමක 10 දෙනෙක්ගේ පිටුවොත් ඒ ගම කොච්චර විසිතුරු වේද? නිවසක එක්කෙනෙක් ළඟ මේ ගුණධම පිටියොත් ඒ ගෙදර කොච්චර ලස්සන වේද? රටක බහුතරයක්ගේ ළඟ මේ සත්පුරුෂ භාවයේ තිබ්බොත් ඒ රට, ඒ නගරය, ඒ ගම, ඒ නිවස කොච්චර විසිතුරුයිද, කොච්චර ලස්සනද කියලා ඔයත් මෙනෙහි කරලා බලන්න. මේ බෝසත් ජීවිත නිසා මෙච්චර ජාතක කතා නිර්මාණය වුණා නම් අපිට බෝසත් ජීවිත නෙවෙයි සත්පුරුෂේ හිතක් පවත්වා ගන්න පුළුවන් නම් ඒ හිත තුළ ඔය බැබලෙන සමහර ආයතන, සමහර ස්ථාන ඔය හැම එකකම හොයලා බලන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මහා සත්පුරුෂෝ. ඒ එක්කෙනා දෙන්න සත්පුරුෂෝ නිසාම ඒ ආයතන, ඒ ගම, ඒ ප්‍රදේශේ, ඒ රට බැබලෙනවා. ඉතින් ඔක්කොම එහෙම වුණොත් අපිට හිතා ගන්න බෑ. ඉතින් එහෙම වෙන්නේ නැහැ. තමන්ට අසත්පුරුෂ ගති ටිකක් තියෙනවා නම් ඒවා සුද්ධ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව උපකාර කරගන්න නිරාමිස ප්‍රීතියකින් යුක්තව ලෝකයට වැඩ කරන්න. ඒ ලෝකයේ වැඩ කිරීම නැත්නම් ලෝකයට වැඩ කිරීමේදී මේ අරවුවා බැරුවා ගෙරෙව්වා එහෙම කියලා ඡන්දයට හානියක් කරන්න එපා. නැත්නම් ලෝකයට වැඩ කිරීමේ කැමැත්තට හානියක් කරගන්න එපා. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු ගුණයන්ගේ එකක් තමයි නත්ති ඡන්දස්සහානේ නත්ති විරියස්සහානේ නත්ති ධම්මදේශනාහානි ඉමේහි තීහි ධම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ. නැත්තම් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ගුණයන්හි ආවේනික ලක්ෂණ 3ක් ගැන එතන සටහන් වෙලා තියෙනවා. නත්ති ඡන්දස්සහානේ ලෝකයට වැඩ කිරීමේ කැමැත්තේ
කිසි හානියක් නෑ ඇතෙක් ආවා කියලා ගලක් පෙරළුණා කියලා මිනිස්සෙක් කෙල ගැහුවා බැන්න කියලා. විරියස්ස හානිය නැත්තම් උන්වහන්සේට වීරිය හානියක් නෑ කොන්ද කැක්කමක් ආවා මේ අහවල් ආබාධයක් ආවා කියලා. ඉතින් මේ විදිහේ අපි මේ පුංචි ಜಾති නිසා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වචන නිසා අපගේ හිත්වල තියෙන ಗುಣදහම් හොලව ගන්නවත් පසුබා ගන්නවත් උත්සාහවන්ත වෙන්න එපා. ඒ සඳහා පෙලින් පෙළ ගෙහෙමු. මේ වගේ සත්පුරුෂ නාලිකාවක් එක්ක අපි අත්වල බැඳගෙන මේ ධර්මකාමී වැඩපිළිවෙල යාව නිබ්බාන කරමු. නිවන් දකින දක්වා අරගෙන යමු. ඒ සඳහා අපි හැමදෙනාටම ධර්ම ශක්තිය ජීව ශක්තියක් ජීව බලයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ මාතර කැකනදුර සිව්ලබෙල් වත්තේ සංජීව නිවසේ පදිංචි මලිතා ගමගේ මෙනවියගේ 75 වන උපන්දිනය ආරමුණු කරගෙන ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම පුණ්‍යානුමෝදනාවක් තියෙනවා කනක්කේ පදිංචිය සිට මියගිය බබුන්හාමි ගමගේ පියාණන් වහන්සේට එම්.එම්. බාලහාමි මෑණියන් වහන්සේට සිරිසේන සුමනසිරි ජිනදාස සහෝදරයන්ට දෝන සිසිලියානා ලීලාවති පේමාවති යසවතී සහෝදරයන්ට අල්ලිස් සප්පුහාමි එඩ්වින් රුවන් පතිරණ අමරදාස විතානගේ ලොවිස් ඉන්දුවගේ එවගේම එම්.එම්. චන්ද්‍රපාල සමරසේන යන ඥාති සහෝදරයන්ට සෝමලතා රත්නායක දීනියට සහ මියගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව කළ අපටත් ජීවත්ව සිටින සහෝදරයන් 4 දෙනාට සහ සියලු දුවා දරුවන්ට සහ හිත මිත්‍ර සියලු දෙනාටත් net fm කාර්ය මණ්ඩලයටත් සෙත් පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් අද දවසේ ඒ මලිතා ගමගේ මෙනවියගේ 75 වන උපන්දිනයේ මම හිතන්නේ ඇති ජීවන ගමනේ පින් දහම් කටයුතු සම්පාදනය කරගෙන මේ සත්පුරුෂයන් සමග එක්හසු වෙලා යන අවස්ථාවක වර්ෂ අවුරුදු 75ක් පූර්ණේ කරගෙන ඉන්න වෙලාවක අපි ආශිර්වාද කරමු. රත්නත්‍රය අනන්ත සූවිසි ගුණ බලයෙන් ඉන්න හැමතිස්සෙම රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ සිහිපත් වේවා. දලදා වහන්සේ සිහිපත් වේවා. ඒ වගේම උතුම් විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේව සිහිපත් වේවා. ගන්න ඖෂධ දිව්‍ය ඖෂධයක්ම වේවා. නිදුක් නිරෝගී ස්වච්ඡ ජීවනයේ සැලසේවා. එයින තප්පරයක් ගානේ නිරෝගී භාවයෙන් බුදුගුණ ධර්ම මනසකාර පවත්තමින් ධර්මකාමී ජීවිතයක් සුබම සුබ ධර්මකාමී උපන්දිනයක් වේවා කියන ආශිංසන පවත්තමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ගෙත් උපන්දින යෙදලා තියෙනවා නම් අපි ආශිංසන ආශිර්වාද කරනවා සුබම සුබ ධර්මකාමී උපන්දින වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන එතුමියගේ නමින් මියගිය සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමට මේ හැම පිනක්ම ඇසේවා පෙනේවා දකීවා දැක පැමිණ මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ගේ නමින් මියගිය හැමදෙනාටමත් මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා. අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් නමින් මියගිය සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමටත් සැපෙන් සැපේ පිණිස වේවා කියන අදහසින් කවුරුත් එකටම පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉතින් අපි මේ හැමදෙනාටම ආශිංසන ආශිර්වාද කරනවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන පින්වතුන්ට ඒ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පුරපැස වැඩන පුණු චන්ද්‍ර මණ්ඩලයේ දිනෙන් දින
වෘද්ධි කර අභිවෘද්ධි කර දියුණු ජීවිත උරුම වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටමත් ආශිර්වාද ආශිර්වාද පවත්වන ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තපන පිරකට පාසා නිත්‍ය ආරක්ෂාව සැත සාන්තිය සැලසේව හැමදෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.